අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින අපිට ලිඛිත ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. පර්යංකය. ආශ්වාසයේ හුස්ම රැල්ල සහ ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල අද දිනවන විට හොඳින් ප්‍රකටව වෙන වෙනම දැන ගැනීමට හැකියාවක් ඇතැයි වැටහේ. මූල කමඨහන දිගටම කරගෙන යමි. සක්මන. එසවීම ගෙන යාම තැබීම තවත් දිගහැර විස්තර ලෙස කරමින් සිටිමාහට අද උදෑසන සිට පාදවල අස්ථි ක්‍රියාකාරකම් එනම් කකුල් බිම තබන විට දණහිස් කටුව පිටුපසට වී සිරුරේ බර දරා ගැනීමට බත් කෙණ්ඩේ අස්තිය හා කලව තුල පිහිටි අස්තියට සවිය දෙන අයුරු දැනුනි. පාදයේ විලුඹ අස්තිය හා ඇඟිලි අස්ති පොළවට තද වී සමතුලිතතාවය දරන බවක් දැනුනි. කකුල ඔසවන විට කලවය ඇතුළත අස්තිය උකුල් ඇටයෙන් උඩට ඉස්සෙන ආකාරයකුත් දන හිසෙන් පහළ අස්තිය ලිහිල් වී නැවත පොළවට පතිත වන විට බර දරා ගැනීමට තරම් ශක්තිමත් වන බවක් දැනුනි. සිටගෙන සිටින විටද දෙකකුල් අස්ති ඍජුව සමබරව පිහිටි අයුරු හොඳින් දැනුනි. භාවනාවේ මතු දියුණුවට උපදෙස් ලැබේවා. පින්වත් ස්වාමින් වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව පතමි. සියලු සත්වයෝ සසරින් මිදේවා. හොඳයි, මේක අහනකොට අලුතෙන් මේ වැඩේට යමු වෙච්ච කෙනෙක්ගේ පාඩක් තියෙනවා. එතකොට දැන් යම්කිසි දියුණුවක් ලං කරගෙන තියෙනවානේ. දැන් ආවට වැඩිය 100ක් පිටෝගෙන කල් ගෙවන්න පුළුවන් කියලා ප්‍රකාශයක් තියෙනවා. එතකොට මේකෙදි දැන් ඇතුල් වෙන පිට වෙන හුස්ම දෙක වෙන් කළ අඳුර ගන්න පුළුවන්. මම අහන ප්‍රශ්නේ තමයි අපි හිතමු විනාඩි 30ක් 40ක් වාඩි වෙලා ඉන්නකොට ඔන්නේ දැනෙන දැනීම් දෙක තියෙනවානේ. ඇතුල් වෙනවා කියලා යම්කිසි දැනීමක් තියෙනවා, පිට වෙනවා කියලා යම්කිසි දැනීමක් තියෙනවා. ඒක අර විනාඩි 20 30 40 ඇතුළත මුකුත් වෙනසක් වෙනවද නැත්නම් ඒ විදිහටම තියනවද කියන විමසීම කරන්න. මම මේ දකින ඇතුල් වෙනවා පිට වෙනවා කියන දකින මේ දැනීම් දෙක උස්ම දෙක එක විදිහටම විනාඩි 40ම තියුණාද නැත්නම් වෙනස් වුණාද කියන නිරීක්ෂණය කරන්න. ඒ සඳහා තව ටිකක් ලං වෙලා බලන්න වෙයි. නිකම්ම බලනවා නෙමෙයි. නිකම්ම වාඩි වෙලා ඉන්නවා නෙමෙයි. ඒ වෙනුවට පොඩ්ඩක් ලං වෙලා විමසලා බලනවා මෙන්න මේ දැනෙන දැනීම පරිවර්තනය වෙන දෙයක්ද වෙනස් වෙන දෙයක්ද නැත්නම් එක විදිහට තියෙන දෙයක්ද කියලා. ඒතකොට සමහර කෙනෙක් කියනවා ඇත්තටම මුකුත් වෙනසක් වුණේ නැහැ විනාඩි 40ම එහෙම්මම තියුණා කිසිම වෙනසක් නැතුව කියලා. හරි කමක් නැහැ. එහෙම කිව්වට නැවතත් බලන්න. නැවතත් බලන්න මේක වෙනස් වෙනවාද කියන හැඟීමෙන්. වෙනස් වීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියන හැඟීමෙන්. එතකොට අන්න මේ අස්තිර ලෝකේ මේ අනිත්‍යයි කියන ලෝකේ හුස්ම විතරක් ස්ථිරව තියනවාද කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. එතකොට එන්නේ නිරීක්ෂණය කරොත් ඒක පුළුවන් නම් හෙට දවසේ වාර්තාවට ඉදිරිපත් කරොත් අපිට පුළුවනි තව පියවරක් ඉදිරියට තියන්න. තව පියවරක් ඉස්සරහට තියාගන්න. ඉතින් එන්නේ නිරීක්ෂණය කළා ඒ සඳහා පිළිතුරක් හෙට දවසේ ලබා දෙන්න උත්සාහ කරන්න. ඊළඟට මේ ඇවිදින එක ගැන කියලා තියෙනවා. එතකොට කමක් නැහැ ගොඩක් විස්තර නිරීක්ෂණය වෙනවා. නමුත් මේවට අපි කියන්නේ ස්ථානවල නම් තැනක් දාන්න යන වෙනුවට නිකන් දැනීම් විදිහට කතා කරන්න පුළුවන්. දැන් අපි කියමු දැන් කොවිඩ් හැදුනා කියලා ප්‍රශ්නයක් එනවනේ කොට දෙනෙට. කොවිඩ් හැදුනහම අපි දැනීමක් විදිහට කතා කරොත් මොකද්ද තියෙන්න පුළුවන්? අන්න යම් කිසි විදිහක ඇඟරත් වෙන ස්වභාවයක් එන්න පුළුවන්. නේද? ඒ රස්නේ හීතල දැනෙනවා. ඊට පස්සේ යම් කිසි විදිහක තදවීම ලිහිල්වීම දැනෙනවා. ඊළඟට වැగిරෙන ස්වභාව දැනෙන්න පුළුවන්. ඒතර ඕකට අපි තැනක් දාපු ගමන් අන්න ලෙඩෙකුත් වෙදෙකුත් ගැලපිලා එනවා. කැක්කුමයි කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඔළුව කැක්කුමයි කිව්වොත් අන්න වෙදෙක් ලෙඩෙක් දෙන්නෙක් ගැලපිලා එන්න පුළුවන්. බඩේ කැක්කුමයි කිව්වොත් තව වෙන ලෙඩෙක් වෙදෙකුයි ලෙඩෙකුයි ගැලපිලා එනවා. ඒකින්ද ඒ තැන අවශ්‍ය නැහැ. දැනීම මාත්‍රයක් විදිහට කතා කරන්න. තදවීමක් තියෙනවා, තෙරපීමක් තියෙනවා. මේ විදිහට ගලණයක් දැනෙනවා. මොකක් හරි තමුන්ගේ දැනීම ස්වරූපෙන් කතා කරා නම් තව මේ වැඩේ පහසුයි. නැත්නම් අපි අර අස්තිය තෙරපෙනවා, මේ අස්තිය තෙරපෙනවා කියලා ගන්න ගියොත් ටිකක් වැඩේ හිර වෙන ස්වභාවයක් තියෙනවා. ඒකින්ද විවේකීව බලන්න මේ ස්ථානේ නෙමෙයි වැදගත්. ප්‍රමුඛ වෙන දැනීම. ඒ දැනීම ප්‍රමුඛ වුණාම මොකද්ද මම කියන්නේ? තද වෙනවා, ලිහිල් වෙනවා, මේ විදියට තෙරපෙන ගතියක් දැනෙනවා, බර වැටෙන ගතියක් දැනෙනවා කියලා මොන හරි
විස්තර ටිකක් එන්නේ පරිවර්තන දෙක කළා හෙටත් වාර්තා කරන්න කියලා අපි කියමු. දෙවන වාර්තාව. තෙරුවන් සරණයි. පුණ්‍යවන්ත වූ ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකය. කයට සිහිය පිහිටවාගත් මොහොතක් ඊටමත් වේගයෙන් හෘද ස්පන්දනය දැනෙන්න ගත්තා. ඒ ෂණේම බාහිරට හිත විසිරුණා. මුහුණ ඉදිරියෙන් මස් ලේ නැති ඇට කැබිලි පමණක් ඇති හිස් කබලක් දිස්සුණා. නැවතත් හෘද ස්පන්දය වෙත අවධානය යොමු වුණා. එපමණයි. තෙරුවන් සරණයි. හරි මස් ලේ නැති ඒවා එනවා තියෙන ඒවා එනවා. විවිධ ජවනිකා මාරු වෙනවා. මාරු වුණාට කමක් නැහැ. නැවත නැවත සිහිය පිහිටවගෙන කටයුතු කරනවා. ඒතර ඔය වගේ එන ඒවා ආධුනිකයෙක් විදිහට ගත්තාම ලොකු ප්‍රකාශ. මොකද්ද මේ කියන ඔකට මගෙන් උත්තරයක් අහන්නනේ හදන්නේ මේ මලගේ ඥාතියෙක්ද? නැත්නම් මේ ඉඳලා කලින් මැරිච්ච කෙනෙක්ද භාවනා කරන්න ගිහිල්ලා? ඕකනේ අහන්නේ. ඉතින් ඕකට අපි කියන්නේ තව මූණු ඉන්නවා එන්න දෙන්න. මස්ලේ නැති ඒවා ඇති ඒවා. ඊට පස්සේ දැන් මේ පහුගිය දවසේ එක්කෙනෙක් කියනවා මොකද්ද මේ කොරෝනාවක් මොකක් හරි රෙද්දක් පොරවගත්ත කෙනෙක් ඉදිරිපත් වෙලා ඔන්න ඉතින් ඉන්නවා ඈතින් වගේ. ඊට පස්සේ මම බුදුහාමුදුරුවෝ සීකරාම නැතුව ගියා කියලා. ඒ වගේ කට්ටිය න අර ඉස්සර අර රොබින් හුඩ්ලා තියෙන hand protectors කිව්වහම අර අන්තට්ටුවක් දාගෙන කවුරු හරි පොඩ්ඩක් එළියෙන් මතුවලා යනවා. ඉතින් ඒ වගේ ඒවා ඇවිල්ලා ගියාට කමක් නැහැ. මොනවා හරි කමක් නැහැ. අපි නැවත නැවත වැඩේ කරනවා. සිහිය පිහිටවනවා. එතකොට ඔය වගේ දේවල් එච්චර ගණන් ගන්නේ නැහැ. ආවට එච්චර අපි බෙහෙසකටපත් වෙන්නේ නැහැ. මේකෙන් ප්‍රශ්නයක් නගා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සිදුවීම තව එක් සිදුවීමක් විතරයි. මොකද්ද මේ කියලා නැහන්නේ. ඒකට කියන්නේ තව සිදුවීමක්. ඉතින් එහාට ඊළඟ මොහොතේ නැවතත් සතිමත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. නැත්නම් අපි වෙන්නේ අන්න අර මොහොතක් අල්ලගෙන තව බරපතල පැය ගණනාවක් වැය කරනවා කල්පනා කරමින් අසතියට ඉඩ දෙනවා. නෑ ඊළඟ මොහොතේ ඉඳලා නැවත සතිමත් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ උත්සාහයක් දරන්න කියලා අපි ඊළඟ එකට යමු. තෙවන වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මහාට එක් පැනයක් පමණක් ඇත. මාය වார்த்தාව අවසානයේ ඉදිරිපත් කරන්නම්. ඔබ වහන්සේ බිම පෙරලෙන්නටයයි දුන් කමඨහන නිසා මන් සබහා ධර්මයේ ගැඹුරු ධර්මතාවය අවබෝධ කර ගනිමින් සිටිමි. නිස්සරණ වනයේට ආදුනික යෝගිනියක් වූ මාහට සතිය යනු කුමක්දයි ඉමහත් ගැටලුවක් මතුවුනි. නමුත් මා දැන් සතිය යනු කුමක්දයි කිසිදු බියකින් සැකයකින් තොරව මනවින් දන්නා බව සිංහනාද කොට ප්‍රකාශ කර සිටිමි. යා යුතු මඟ පැහැදිලිය. බොහෝ ධර්මතා අවබෝධ කොටගත් බැවින් ඒ සියල්ල වාර්තාවට එක් කිරීම අපහසුය. මාහට හැකි අයුරින් හැකි පමණක් කෙටියෙන් සඳහන් කිරීමට උත්සාහ කරන්නම්. මා කය බිම පෙරලීමට හැරිමි. සුළු මොහොතකින් අනෙක් අය කුමක් සිතාවීදැයි සිතුනි. අනෙක් අය මොනවා සිතුවත් මට මොකදයයි මම සිතුවෙමි. මා මූල කර්මස්ථානයේ ලෙස නිශ්චිත අරමුණක් යොදා නොගත්ෙමි. ප්‍රකට වන අරමුණු දෙස බලා සිටියෙමි. ඒ තුලින් බොහෝ දේ වේගයෙන් අවබෝධ වීමට පටන් ගති. සම්මත රාමුව බිඳ දැමීමට මා සමත් වුනි. සීලයේද බිඳ දැමීමට සිටුවෙමි. මා එය විමසුවෙමි. සීලය බිඳීමෙන් ලොකු අවුලක් නොවන බවත්, එය මෙම මඟ පහසු කිරීමට දායක වන බවත්, එය රැකීම අපගේ පරම යුතුයකමක් හා වගකීමක් බවත් අවබෝධ විය. එය තමාටම පනවාගත් යුතු ප්‍රතිපත්තියකි. ප්‍රතිපත්ති කැඩීම කොන්ද පණ නැති කමකි. එය මාන්නක්කාර කම නොව ඍජු බවයි. මා අවබෝධ කරගත් තව එක් කරුණක් පමණක් මෙසේ සඳහන් කරන්නෙමි. වේගය යනු සිතවිල්ලක් බවත්, එය ලේය එකක් විදිහට මුළු ප්‍රොසෙස් එක පුරාම දුවන බවත්, එය නිට්ටය නොවන බවත් අවබෝධ විය. සිතේ ද්විත්ව ස්වરૂපය අවබෝධ විය. අප සෑම විටම යමකින් සතුටු වන්නේ එය නිට්ටය ලෙස ගන්නා බැවිනි. අප සතුට ලැබූ දෙය සිත නැවත නැවත අපේක්ෂා කරයි. අප සතුට ලැබූ දෙය වෙනස් වූ විට දුකටපත් වේ. පර්යංකයේදී විවිධ විකාර රූප පෙනෙන්නට පටන් ගනී. මා ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියෙමි. සක්මනේදී පාදයක් බිම තැබූ විට එය දෙපසට කම්පණය වී සමබර වන ආකාරය දුටිමි. හිත කයෙන් දුරස් වනුද, නිහඬ වනුද, නැවත කයට පැමිණෙනුද දැනේ. මේ සමාධිය නම් එහිදීද සතිය එනවා, පවතිනවා, යනවා දකි. සතියද අනිත්‍යය. නමුත් එය ප්‍රගුණ කිරීම තරම් අර්ථවත් ක්‍රියාවක් ලොවේ නැත. අසතිමත් වූ විට බොඳ වූ ස්වභාවයක් පවතී. අන් අය සමග කතා කරන විට, කටයුතු කරන විට සතිය පවත්වා ගත නොහැක.
නමුත් එය ප්‍රගුණ කළ යුතුය. මා තවත් බොහෝ දේ අත්දැක්කත් අවබෝධ කරගත්තත් වාර්තාව දික්වන නිසා සඳහන් නොකරමි. සතිය යනු මේ මොහොතේ ප්‍රකටවන විඥාණය දැන ගැනීමයි. මගේ පැනය මෙයයි. සතිය පැමිණි බව දැනගත් පසු ආපස්සට මෙනෙහි කර එහි උපත සොයා ගැනීම සුදුසුද? යෝනිසෝ මනසිකාරය කියන්නේ එයද? මාහට මේ කමඨහන ලබා දුන් ඔබ වහන්සේට මේ කුසල කර්මය පාරමිතා ධර්මයක් වේවා. සුළු හෝ උපාදානයක් නොමැතිව සියලු දුකින් අත් මිදේවා. පසුව සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ පසුව නැගුණු තවත් පැනයක් ඇත. කයේ පාලනය සම්පූර්ණයෙන්ම අතහැර දමන්නද? නැත්නම් අවශ්‍ය අවස්ථාවලදී පමණක් මැදිහත්ව පාලනය කරන්නද? අර PS කියලා දාලා තිබුණේ. ඔව්. හරි. හොඳයි. එතකොට දැන් මේ බාගෙට තැඹුණු අල. ඒක තමයි අවුල තියෙන්නේ. එතකොට බාගෙට තැඹුණාම කන්නත් බෑ, නොකාත් බෑ ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට ඉන්නේ වගේ ගැටලුවක් තමයි අතන තියෙන්නේ. ඉතින් මටත් ලකුණු ටිකක් වැටලා තියෙනවානේ. ඉතින් ඒකින්ද මොකක් කියලාත් බෑනේ. මේ ඒ වුණාට ඔය වාර්තාව ඇහුවොත් කාට හරි කියන්න පුළුවන්ද එක තැනකවත් තිබුණාද සිහිය පිහිටවපු අවස්ථාවක් ගැන? ආගෙන ඉඳපු කට්ටියකින් අහලා බලමු අපි. එක තැනකවත් අල්ලන්න පුළුවන් වුණාද? වර්තමාන මොහොත ගැන කතා කරනවා. මොකද කියන්නේ? හොඳට අහගෙන ඉඳියා නම් කියන්න පුළුවන්. නෑ කියන ඔලු තමයි වැඩි තියෙන්නේ. මොකද මේ පැත්තෙන් කියන්නේ. නැත්තරම නැද්ද? පොඩි ආමතුරු මොකද කියන්නේ? අවුන්නේ නැහැ මොකුත්. එක තැනක පොඩ්ඩක් ලාවට නිකන් ටච් වෙලා ගිහිල්ලා තිබුණා. මොකක්ද දන්නවද? කකුල තිබ්බහම දෙපැත්තට ගිහිල්ලා සමබර වෙන කතාවක් තිබුණා. වයිබ්‍රේට් වෙලා වගේ පොළොවට සමබර වෙනවා කියලා එච්චරමයි තිබුණේ. ඊටු ටිකේ ඔක්කොම වෙන වැල්වට අරමක් කියවනවා. හැබැයි මේක බේතින් හැදිච්ච ලෙඩක් ඉතින්. බේතින් හැදිච්ච ලෙඩක්. එතකොට අපිට වගකීමක් තියෙනවා ඇත්තටම මේක නිවැරදි කරලා දෙන්න. මේවා ඉන්නේ නැහැ නොකරන කට්ටියට. කාලා බීලා ඉඳියා නම් ඉතින් ওই ප්‍රශ්න නැහැ. මේ දවස්වල නිකන් ඔය නිකන්නේ කාලා බීලා ගෙදෙට්ටලා ඉඳියන ඔය ප්‍රශ්න නැහැ. එහෙනම් ටීවී එකේ මොකක් හරි ස්ටාර් එකක් බලාගෙන ඉන්න තියුණා. නමුත් කරන්න පටන් ගත්තාම එන ලෙඩ තමයි මේවා. එතකොට මේ ඔක්කොම ඔය සංකල්ප ටික තියලා බලන්න මේ වර්තමාන මොහොතේ එළඹිලා ඔය ප්‍රශ්න කන්දරාව තියලා වර්තමාන මොහොතේ එළඹිලා බලන්න මගේ සිහිය පිහිටවන්න හරි මේ ඔක්කොම ආනිසංස මම දකිනවා. මේ දේවල් දකිනවා. නැවත නැවත කයට එළඹුණා කියන එක මම දන්නේ කොහොමද? ඊයේ වார்த்தාවේ ඔය ප්‍රශ්නේ තිබුණේ නැහැ. අද මේ ගිහිල්ලා චඩාන බින්දගෙන ඊයේ අපි ලනුවල එහෙලා ඇරියානේ. දැන් ඒ ගමන ලනුව නැතුව ගිහිල්ලා පලාතක හොයාගන්න බැරි ගන්නට ගිහිල්ලා. ඉතින් කමක් නැහැ. නැවත අපි පොඩි ලනුවක් දාලා පෙන්නනවා. එහෙම ලෙහෙවු පමණින් යන්න එපා. ඒ වෙනකොට බලන්න මේ කයේ තියෙන දැනීම මොකද්ද? කොහොමද දන්නේ මම නැවත සිහිය පිටව ගත්තා කියලා? ඔය ඇවිදිනකොට තියෙන දැනීම මොකද්ද? කොහොමද දන්නේ මම නැවත සිහිය පිටව ගත්තා කියලා? එතකොට එන්නේ මේ විස්තර වැඩි වැඩියෙන් ඇතුළත් කරොත් ඔය අහන ප්‍රශ්න සංකල්ප ඔක්කොටම පිළිතුරු ඒ තුල තියෙනවා. එහෙම නැත්නම් ඔය මේ පිරිසත් අරගෙන මාවත් අරගෙන වෙනම ගමනක් යන්න හදන්නේ. එතකොට ඒ ගමනට අපි අනුග්‍රහ කරන්නේ නැහැ. ඒකින්ද නැවත යථාර්ථයට එන්න සංකල්ප ටික පොඩ්ඩක් අතහැරලා නැවතත් යථාර්ථයට ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් අර බුද්ධ කාලෙත් හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙන අන්තිමට කරපු වැඩේ ශික්ෂාපදේ පැනවුනේ අනිත් කට්ටියට. මේ මොකද්ද කියනවා මේ භාග්‍යතුන් වහන්සේ එපා කියන මේ විදියට කරන්න එපා කියන මම වැඩ මම කරා. සීල කඩන කතාවක් කියනවනේ. මේවා කම් කරා මට භාවයක් උනේ නැහැ. ආපත්‍යක් උනේ නැහැ. මට කරදරයක් උනේ නැහැ. මම මේ විදිහට යපිලා ඉන්නවා කියලා කියනවා. එතකොට කියනවා අර ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ භාග්‍යතුන් වහන්සේ භයානකයි කියනවා නේද? ඒක අනිවාර්ය භයානක භූමියක්. ඒවා කරන්න යන්න හොඳ නැහැ කියලා. නෑ ඒ කිව්වට මම කරානේ මට එහෙම අවුලක් උන්නේ නැහැ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම අන්න එතන නඩුවක්. හරි? ඊට පස්සේ ඉන්න කට්ටියට තමයි ශික්ෂාපදේ වැනෙන්නේ. ඔය තියෙන පාතිමොක්කේ එක තැනක. ඊට පස්සේ තව ඒ ලනුව කාලා අහගෙන ඉඳපු කෙනෙක්. ඒක එහෙමත් වෙනවනේ නේ. ඔව් කිව්වාගේ නේ තව දෙතුන් දෙනෙක් ඔය ලනුවම කනවා මුකුත් අපි නොකිය ගියා නා. එසේ සාමණේර කෙනෙක් ඒ ලනුව කාලා එයා කියනවා අර හාමුදුරුවෝ විදිහට මමත් කරා මටත් අවුලක් උන්නේ නැහැ කියලා. අන්තිමට උඹ ඵලයන් යන්න කියලා ඌ එළවනවා. අර හාමුදුරුවන්ට විතරක් ශික්ෂාපදයක් පනවනවා. සාමණේර ඒකට මොකද්ද හොඳ වචනයක් තියෙනවා එතන. ඊට පස්සේ මක බෑවිලා ඵලයන් කියලා වචනයක් තියෙනවා එතන. ඒ වචනේ එන්නේ නැහැ. ඉතින් ඒක ඔය වගේ ප්‍රශ්න එනවා. බේතෙන් හැදිච්ච ලෙඩ. එතකොට නැවත නැවත මේ වර්තමානයේට එළඹෙන්න. හැබැයි ඔය කියන කතාව තුළ ලොකු ගැඹුරකුත් තියෙනවා. ඔය සීලය ගැන ඔය කියන කතාව ඒක තුළ ගැඹුරක් තියෙනවා. හැබැයි මේ ගැඹුර තේරුම් ගන්න තාම කල්මදි. ඒකින්ද තව
කාලයක් පුරුදු කරන්න නැවත නැවත සරල වෙන්න ওই සංකල්ප ටික පැත්තක තියලා ඔය ලියපු වார்த்தාව ආපහු කියවලා බලන්න. ඔය සංකල්ප වල ගැටෙන කට්ටියගේ ස්වභාවයක් තමයි කියාගෙන යන එකයි තියෙන්නේ කියාගෙන යන අන්තිමට PS කියලා දාලා කියනවා පසුව ලියමි. PS කියලා දාලා කියනවා තව එකක් තියෙනවා කියලා. ඊමේල් එකක් දානවා අන්න විතර නැති වුණොත් විනාඩි 20ක් විතර යනකොට තව ඊමේල් එකක් කියනවා ඒක උඩින්. තුන්වෙනි ඊමේල් එක කියනවා ඊමේල් දෙකක් කිව්වා මේ දෙකම කියවලා ඒ රිප්ලයි නොකර ඉන්නේ. හතරවෙනි එකේ තව එකක් කියනවා පහ එකේ කියනවා ඊට පස්සේ මම ඊමේල් එවන්නේ නැහැ. ඊට පස්සේ මාත් එක්ක සම්බන්ධය නැහැ මේ අවසාන ඊමේල් එක අවසාන ලියුමයි ඔබට ලියන්නේ කියලා. අන්තිමට බලනකොට අර මිනිස්සයා කොහේ හරි මේ මීටිමක ඉඳලා අයියෝ මොකද මේ උනේ කවුරු හරි මලාද කියලා පැය දෙක තුනට. ඉතින් ඔක තමයි ස්වභාවයකින්ද නැවත වර්තමානයට වැඩියෙන් එළඹෙන්න කියලා අපි ඊළඟ එකට යමු. හෙට ඒක වාර්තා කරලා කියන්න බලලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද උදේ දාණය සතිමත්ව වැළඳු ආකාරය ලියා දක්වමි. සිහියෙන් පේලිය ගමන් කර පිඟාන අතට ගත්තෙමි. පිඟානේ සිසිල් බව, දැඩි බව, බරක් ඇති බව දැනුනි. පේලියට තබා ඇති ආහාර වර්ග වලින් කැමැති වූ කීපයක් අවශ්‍ය තරමට බෙදා ගැනීමට සතිමත් විමි. ලද ආසනයේ හිඳ ආහාරය උපයා සපයා දුන් සැමට පින්දී බඩගින්න නැමැති දුක නැති කර ගැනීම පිණිස ආහාර ගැනීම ආරම්භෙමි. අතින් කෑම මිශ්‍ර කර පිටක් සකසන විට ඇඟිලි වලට දැඩි බව උණුසුම් බව දැනුනි. පිට මුඛයට ඇතුල් කළ පසු දෙතොල් දිව උදව්වෙන් මුඛයේ ඇති දත් කීපයෙන් අඹරා ගැනීමට දරන අපමණ වෙහෙස හොඳින් නිරීක්ෂණය කළෙමි. තද ආහාරය සඳහා දැඩි වෙහෙසක්ද මෘදු ආහාරය සඳහා අඩු වෙහෙසක්ද ගන්නා බව හොඳින් දුටුවෙමි. එක් පිඩුවක් 30 වාරයක් පමණ සැපූ බව දැනගත්ෙමි. ඒ අතර ආහාරයේ විවිධ රස දැනුනි. මෙතෙක් නිසල්මන්ව තිබූ අනිත් අතින් ඊළඟ පිඬ සකසා ගන්නා අයුරු සතිමත්ව බලා සිටියෙමි. මෙසේ උදේ දාණය සතිමත්ව ගැනීමට හැකියවීම ගැන සතුටිය. සැහැල්ලුය ප්‍රියජනකය. මෙසේ වර්තමානයේ සිත පවත්වා ගැනීමට කියා දෙමින් අපට පිහිටවන ඔබ වහන්සේලා නිවනින් සැනසේවා. තෙරුවන් සරණයි. හොඳයි ඒ වගේ අත්දැකීමක් හොඳයි. ඒ වගේ අත්දැකීමක් නැවත අපි අගය කරනවා. මොකද හේතුව මේ කරන පුහුණුව නිවැරදි වෙන්න ඔය වගේ දේවල් හේතු වෙනවා. නැත්නම් අපි හිතන වාඩි වෙලා විතරයි මේක කරන්න පුළුවන්. සක්මනට කැමතිත් නැහැ ගොඩ දෙනෙක්. සක්මන කැමතිත් නැහැ. සක්මනේ පුහුණුව කරන්න බෑ කියලා හිතනවා. ඉදිනදා ජීවිතේ නම් කොහොමවත් අල්ලන්න බෑ කියලා හිතනවා. නමුත් නැවත කියන්නේ මෙන්න මේ අවස්ථාවක උත්සාහ කරලා බලන්න. ඒක ওই වார்த்தාවට එකතු කරන්නේ. එකතු කිරීම තුළින් ලොකු පැහැදිලි වීමක්, නිවැරදි වීමක් අපි ලබා ගන්නවා. එහෙම නැත්නම් මේ පුහුණුව කියලා අල්ලන්නේ වැරදි දෙයක්. එතකොට ඒ වගේ වාර්තා කරනකොට නැවත තේරෙන මොකද්ද මේ කියන්නේ කියලා. දත් මදිනකොට, කෑම කනකොට, ඊට පස්සේ අතුබතු ගන්නකොට, ඇසිකිලි කරනකොට ඔය පුහුණුව කරන්න පුළුවන්. ඉතින් දවසට එක පොඩ ඔය විදිහට වාර්තාවට ඉදිරිපත් කරා නම් එතකොට ඒ වටිනාකම තේරිලා තියෙනවා කියන අදහස වටපිටාවටත් යනවා. සමහර විට දැන් ඔය දැකලා තියෙනවා අපි සමහර වැඩසටහන් වලදී දැන් සක්මන පරයන්කේ දිනදා කටයුතු වාර්තා 3ක් තියෙනවා. 3ේම තියෙනවා කොටස් 3. ඒ විදිහට හොඳ අඳුන ගැනීමක් කරලා තියෙනවා. නැත්නම් හිතන සක්මන් කරන්නත් බෑ. සක්මනේ කොහොමද කරන්නේ? දැන් අදත් එක්කෙනෙක් කියන සක්මනේ හිත ඒකාග්‍ර කරගන්න බැරි වුණා. එහෙම එකක් කියලා තියෙනවද? නෑනේ. කකුල් දෙකට මාරු වුණත් ආවදානේ තැන් දෙකක පිහිටන්න. ඊළඟට ඔය එකක් කියලා දැනෙන දේවල් එහෙම නෑ. එතකොට මේ නැවත ඇවිදින ගමන් මොනවද දැනෙන්නේ කියලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ උනත් සක්මන් කරනකොට මේ සක්මන් කර ඉන්නවා. ඊට පස්සේ දෙන්නෙක් ඇවිල්ලා අර බුදුහාමුදුරුවෝ එක්ක සක්මන් කරන දෙපැත්තේ සක්මන් දෙකේ. නිකන් ආසයිනේ නිකන් ලොකු හාමුදුරුවෝ සක්මන් කරනවා වගේ බුදුහාමුදුරුවෝ එක්ක සක්මන් කරන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා සක්මන් කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගෙන් මේ හාමුදුරුවෝ දෙන්නේ ප්‍රශ්න අහනවා. ඒකට උත්තර දෙනවා බණක් කිය. ඊට පස්සේ හැබැයි වාඩි වුණා කියලා අදහසක් එතන නැහැ. වැඩ හිටියා කියලා අදහසක් නැහැ. ඒතකොට මේ සක්මන් කර තමයි බණේ කියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහේ පුහුණුවක් ටික හදාගන්න පුළුවන්. නැත්තම් අපි අඳුනගන්නේ නැහැනේ. ඉතින් අඳුන ගැනීමට හොඳයි මේ වගේ දේවල්. නැවත උත්සාහ කරලා බලන්න මේ දිනෙදා වැඩ කරන ගමන්, මිනිස්සෙක් එක්ක කතා කරන ගමන් සිහිය පිටවන්න බෑ කියලා කලින් එකේ තියුණා. එතකොට ඒකත් නිවැරදි කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ ආහාරයක් ගන්නකොට ගිලින්නේ කොහොමද? නිකම්ම ගිලෙනවද? නැත්නම් මේ දිවේ
ප්‍රයෝජනයක් තියනවද ගිලෙන්න? දත් වලට මෙහෙවන්නේ කොහොමද? දත් ඇවිල්ලා මේ කෑම අරගෙන ගිහිල්ලා විකනවද? නැත්නම් වෙන විදිහකටද කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. අපිට දිව නැති වුණ දවසට තමයි තේරෙන්නේ යකෝ කතා කරන්නත් බෑ, රස දැනෙන්නෙත් නෑ, විකන්නත් බෑ, ගිලින්නත් බෑ. ඔක්කොම ටික එදාට තමයි තේරෙන්නේ. මෙච්චර කල් තිවිලා අගයක් නෑනේ. අගයක් නැද්ද? දත් රිදෙනවා කියලා කියනවා. දතක් රිදෙනවා හරි අමාරුයි කියනවා. ඒ වුණාට තව දවස් 31ක් තියෙනවනේ රිදෙන්නේ නැති. කවුරුත් ඕක වගේ ගලීලා තියනවද? මගේ දත් 31ක් රිදෙන්නේ නැහැ කියලා ලියලා නැහැනේ කවදාවත්. එකක් රිදෙනවා කියලා තමයි ලියන්නේ. එතකොට ඔය වගේ අපිට හොඳට තියනකම් ආගේ තේරෙන්නේ අවධානයක් නැහැ. අවුල් ගියාම තමයි ඔන්න ප්‍රකාශ කරන්නේ. අර එක්කෙනෙක් කියන නෝනා දාලා ගියා. නෝනා එකපාරට දාලා ගියාලු. ඊට පස්සේ අහනවා ඕකද තියුණ පළවෙනිම සලකුණ කියලා. එහෙම එක පළවෙනිම සලකුණ ඒකද නෑනේ. ඒ වෙනුවට තව සලකුණු ගොඩාක් රතු කොඩි සෑහෙන ගණනක් පහු කරගෙන අවුරුදු ගාණක් ඇවිල්ලා. එච්චරට අසිහිය අන්තිමට කියන එක බාට දමල ගහලා ඔක්කොම බඩු ටික පැක් කරගෙන ගියාලු. අවදි භාවයක් නැතිකම තියෙන්නේ. ඒක නිසා එන්නේ වර්තමානයේට අවදි වෙලා බලන්න. එතකොට ගොඩාක් ප්‍රශ්න निराකරණය වෙනවා. ඔන්න ඔය එදිනෙදා කටයුතු වල තොග පිටින් යනවා අපි නොදන්න දේවල් ගොඩක්. එන්න ඒකට අවදි වෙන්න හොඳයි. ඔය එදිනෙදා කටයුතු පොඩි පොඩි වැඩ අල්ලගෙන සිහිය පිටවන එක. ඉතින් එහෙම උත්සාහයක් දරන්න ඒ වාර්තාව හොඳයි කියලා අපි ඉදිරියට යමු. ගරුතර ස්වාමින් වහන්සේ මාහට මා වැලිමලුවේ සක්මන කරගෙන යන විට සැහැල්ලු ගතියක් දැනි ටික වේලාවක් යන විට පියවර එස නොවනසේ තද ගතියක් දැනුනි. දිගටම සක්මන් කරගෙන ගියෙමි. පර්යංකයේ වශයෙන් ආනාපානය කරගෙන යමි. හුස්ම රැල්ල දෙස බලාගෙන සිටින විට හුස්ම රැල්ල වම් නාසයෙන් ඇතුල් වී වම් නාසයෙන්ම පිට වී යනසේ දැනේ. ටික වේලාවක් යන විට කය සැහැල්ලු ගතියක් දැනි ටික වේලාවකින් නැති වී යයි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා අවවාද ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිර්වාණ සුව අවබෝධ වේවා. හොඳයි මේ පරිවර්තනය දකින්නවා. නමුත් ඕක ඔතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් අපි කියන හුස්ම මේ විදියට නිරීක්ෂණය කරගෙන ඉන්නකොට කය සැහැල්ලු වෙනවා, විවේක තත්ත්වයක් මතුවෙනවා. එතනින් කතාව අවසానයි කියලා නේ කියන්නේ. නමුත් මේකේ හැම වෙලෙම චක්‍ර තමයි කැරකෙන්නේ. එතකොට අපි හිතමු අර උඩ පහළ යන ඔය ප්‍රස්තාරවල එහෙම නිරූපණය වෙන චක්‍ර දැකලා ඇති. එතකොට මෙහෙම හොඳට පොසිටිව් පැත්තට ගිහිල්ලා ආපහු මේක උඩකට ගිහිල්ලා උපරිමයකට ගිහිල්ලා ආපහු පහළට එනවා. ඒතර පහළට එන එක ගැන කතාවක් නැහැ. තව ටිකක් වෙලා ඕක ඉඳලා බැලුවොත් ඕකේම මම ඉන්නවා තව මොකද වෙන්නේ කියලා ඊළඟට විවේකීව ඉඳලා බැලුවොත් අන්න තියෙනවා අන්න ටික ටික තැන් වලින් කැක්කුම් පිපුරුම් මත වෙලා එන්න ගන්නවා. අර තැම්පත් වෙලා ඒ තියෙන හිතත් ඇවිස්සෙන්න ගන්නවා. ඇවිස්සුණා නැගිටින්න එක එක අදහස් වෙන වෙන නැගිටලා කරන්න තියෙන දේවල් පිළිබඳ අදහස් නොයෙකුත් දේවල් මතු කරමින් එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල අන්න අර චක්‍රයක් සම්පූර්ණ වෙනකන් ඉඳියොත් තේරෙනවා මේ තියුණට ඕක කොහොම තියෙන්නේ නැහැ. ඕක ආපහු වෙන අවස්ථාවකින් වෙන ජවනිකාවකින් රිප්ලේස් වෙනවා. වෙන ජවනිකාවක් ඕක දැනට ඇවිල්ලා වදිනවා. එන්නේ ජවනිකාව දැනකන් ඉන්න. එතකොට ඔතනින් එහාට ගමනක් තියෙනවා. නැත්නම් ඔතනින් කතාව ඉවරයි කියලා නේ කියන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට මේ ජවනිකා මාරු වෙනකන් ඉන්න පුළුවන් නම් සම්පූර්ණ එක ජවනිකාවක් ඉවර වෙනකන් ඉන්න පුළුවන් නම් ඒක වටිනවා. ඔතන ගිහිල්ලා උපරිමයට ගිහිල්ලා එතනින් නවතිලා නැගිටලා ගිහිල්ලා. නෑ ආපහු මේක බිඳුවට එනකන් ඉන්න. අර පළලලුණු දැම්ම ගන්නට එනවා ඕක ආපහු. ඒ වෙලාවට එනකන් ඉන්න. එතකොට අන්න සම්පූර්ණ චක්‍රයක්. ඒකෙත් තව ගමනක් තියෙනවා. ඒක අපි පස්සේ කියමුකෝ. ඒකින්ද දැනට බලන්න මේ මෙතනින් මේ වැඩේ ඉවර නෑ. තව ටිකක් වෙලා ඉඳලා බලන්න. තව ටිකක් වෙලා ඉන්නකොට මොනවද මේ වෙනස වෙන්නේ? කොහොමද මේක පරිවර්තනය වෙන්නේ කියලා හොයාගන්න උත්සාහයක් දරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ලනුපැදුරේ සක්මන ආරම්භී අතර මුල් විනාඩි කිහිපය ආයාස පාද තැබීමකි. අනතුරුව පාද විද්මානුකූලව එසවෙන තැබෙන අතර රළු මෘදු ගැටිති ස්වභාවයන් මනාව දෙපතුලට සංවේදී විය. පැය කාලකට පමණ පසු සක්මන ඉබේ සිදුවන අතර පාද තරමක වේගයෙන් මුත් ඊතා සතිමත්ව ගමන් කරයි. අවටින් ඇසෙන කතාබහ ශබ්ද පැහැදිලිව සංනිවේදනය නොවේ. ඍජුව ඉබේම පාද තැබෙන එසවෙන අතර සතිමත් හැරීමද ඉබේම සිදුවේ. මෙම අරමුණෙන් තොර සතිමත් නිරීක්ෂණය සහ සහභාගීත්වය වරහන් ඇතුලේ observation and involvement සක්මන
කලක පටන්ම හිස් නීරස නිර්ාර්ථක ස්වභාවයක් ඇතුළාන්තයෙන්ම දැනේ. කිසිදු විඩාවක් නොදැනෙන ප්‍රබෝධමත් සක්මනේහි තොර භාවනාවකටද අකමැතිය. එනමුත් මෙම දැඩි අතුලාන්ත නීරස හැඟීම භාවනාවට ඵලදායීද නැතහොත් මම යව මෙම සක්මනේ ඉඩක් නොලැබීම මෙයට හේතුවද? කාලය විනාඩි 55යි. පර්යංකය. සුපුරුදු සැහැල්ලු ලෙස කය හිඳවා සිතින් කය නිරීක්ෂණය ආරම්භුනි. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මනාව ප්‍රකට වෙමින් ආස්වාස ප්‍රස්වාස දැනීම wen වශයෙන් දැනි සියුම්ව අසියුම්ව ගලා ගොස් නිදි නැති සතිමත් ඒකාග්‍රතාවයකට ගෙන යයි. සමාධියට බර පර්යංකය හැකිතාක් මගහර ගැනීමට ගුරු උපදෙස් ලැබුණි. වර එක බඩ ඇතුළාන්තයේ සිට පපුව උගුර තෙක්ම යමක් උණුසුම්ම දැවීමෙන්ම සිර වී තිබේ. burning sensation. තවත් වරක ටයරයකට හුලන් ගසන්නාක් බඳු ස්වභාවයක් වරින් වර සිදුවේ. මෙයින් මිදීමට උගුර බඩ පපුව අතගායි. මේ සියල්ලද පර්යංකය අඩපණ නොවන ඇතුළාන්ත සිදුවීම් පෙළකි. පර්යංකයේද මහා මුස්පේන්තු ගතියක් දැනේ. සතිමත්ව ආස්වාස ප්‍රස්වාස හොඳින් සිදුවන භාවනාවේද මෙම අඳුරු නිරර්ථක වැනි ස්වභාවය භාවනාවේ ප්‍රගමණයට බාධාවක්ද? බොහෝ වේලාවක් මෙසේ එකම ඉරියව්වේ පැවැත්ම පවතී. ආනාපානයේ සූක්ෂම නිරීක්ෂණයකට යා යුතු බව හැඟීමයි. කාලය පැයකට ආසන්නයි. දහම් ඕදන් පතන අතර ඔබ වහන්සේලා නිවනින් නිවේවා. හොඳයි. එතකොට ඕකේ ඔය දෙකේම කියන්නේ එකම කතාවක්. මොකද්ද මේක නීරසයි කියලානේ කියන්නේ. ඇත්තටම නීරස ස්වභාවයක් කියනවා. ඒක එන්නේත් අර එකපාරට නෙමෙයි. ටිකක් කරගෙන යනකොට අර හොඳ අපිව හිත අවුස්සන දේවල් පොඩ්ඩක් එහෙම වෙනකොට නීරස ස්වභාවයක් එනවා. එතකොට අපි කියනවා මොකද්ද සැප වේදනාව පිටිපස්සේ තියෙනවා රාගානුසයක්. දුක් වේදනාව පිටිපස්සේ තියෙනවා පටිඝානුසයක්. ඒ කියන්නේ සැප වේදනාවට කැමති ඒක ලං කරගන්න බලනවා. ඒක නැවත යෙදෙන්න බලනවා. දුක් වේදනාවට අකමැති. දුක් වේදනාව අයින් කළා දාන්න බලනවා. ඒතර ඕකේ දෙකේ මැද මොකද්ද? මෙන්න මේ සැප දෙක දුක සැපයි දුකයි දැනගෙන මැදට එන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාදයක් දෙනවා. මොකද්ද මැද? අන උපේක්ෂා වේදනාව. ඒතකොට උපේක්ෂා වේදනාව පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? ඒකේ තියෙන්නේ අන අවිච්ඡානුසය කියලා. මෙන්න මේ කම්මැලිකම නොදැනීම ඒක අඳුනගන්න කැමති නැහැ. ඒතර මෙච්චර කාල අපි ළඟම ඉඳලා තියෙනවා. නමුත් අඳුනගන්න කැමති නැහැ. එතකොට කම්මැලි හරි එපා කරපු ගතියක් එනවා. මොනවා හරි ලුණු ඇඹුල් ටිකක් තමයි ඔය ඉල්ලන්නේ. ඉතින් ලුණු ඇඹුල් හොයාගෙන ගියොත් කොහෙන් ගිහිල්ලා කෙලවර වෙයිද දන්නේ නැහැ. එහෙම ගමන් ඕන තරම් ඔය පොත්වලත් අහන තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවදීදී ලුණු ඇඹුල් හොයාගෙන ගිහිල්ලා. අන්තිමට රජමාලිගාවකට ගිහිල්ලා අන්න රාජ බිසවත් එක්ක ඒ ලිංගිකත්වයටම යොමු වෙලා තමයි වැඩි අවසන් වෙන්නේ. ඒතර රජතුමා ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා ඇත්තද? අන්න මම ලුණු ඇඹුල් හොයාගෙන ආපු ගමන ඇත්තටම වැරද්දක් වුණා. මම ඊට පස්සේ ලුණු ඇඹුල් හොයන්නේ නැහැ කියලා ආපහු කැලේට නික්මිලා ගියා කියලා සඳහන් වෙනවා. මේ උඩින් ආපු තාපසයා බිමින් තමයි යන්නේ. ඊර්ධිය තරම. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට ඔය කම්මැලිකම වෙනුවට අපි මොනවා හරි හොයනවා. එක්කෝ රූප වාහිනියක්, එහෙම නැත්නම් කයිවාරුවක්, එහෙම නැත්නම් වෙන මොකක් හරි හොයාගෙන යනවා. ඒක තමයි ස්වභාවය. නමුත් ඕක දරාගෙන ඉඳියොත් අන්න ඒ ළඟම තියෙනවා අපි මේ හොයාගෙන යන දේ. කම්මැලිකම හොඳ දෙයක්. ඈනුමදයක් ගිහිල්ලා තමයි වැඩේ පටන් ගන්නෙ. ඕක හැබැයි නිදිමත නෙමෙයි. නිදිමතට වැඩි වෙනස් මත් වෙච්ච ගතියක් තමයි ඔක තුල තියෙන්නේ. මුකුත් කරන්න හිතෙන්නේ නැහැ, ඇති වැඩකුත් නැහැ වගේ ගතියක් මේ තුල තියෙනවා. ඉතින් ඒක හොඳ සලකුණක්. මේ වැඩේ ඇවිලිගෙන එනවා කියන්නේ. මේ වැඩේ හරියනවා කියන්නේ. නමුත් ඒක අපි බාර ගන්න සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට කාටුණත් ඕක එනවා. දමල ගහලා යා ගියේ නැත්තම්. දැන් අර වයසක සුද්දෙක් ඉඳියා ඒක අද උදේ පාන්දර ඔක්කොම පැක් කරගෙන යන්න ගිහිල්ලා. මාස 3කට ගිහලා දවස් 3යි.
ඉතින් යන ගම හරිනෑනේ අර පෝර බෑග් මුළු ආරණ්‍යෙම දුන පෝර බෑග් ටික නවල එක ගොඩකට ගහලා ගිහිල්ලා. ඉතින් ඕක තමයි වැඩේ. පිස්සුද නැත්තම් හැටිද කියලා ප්‍රශ්නයක් එනවා. කමක් නැහැ. ඔය ඇවිස්සලා ඉන්නේ. එතකොට මේ නීරස ගතියට කැමති නැහැ. මට වීඩ් නෑලු, මට නිකටින් නෑලු, මට මේ මිල්ක් නෑලු. ඔය චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ කට්ටිය ඉඳපු කට්ටියට. ඒ ටිකත් ඉදිරිපත් කරලා මිනිහා ගිහිල්ලා. ඒ වගේ කට්ටිය අපි ඉතින් ජනේලයක් හරි ඇරලා දෙනවා කනලා යන්න කියලා. මොකද නවත්තගත්තොත් ඊට පස්සේ නවත්තපු මිනිහට තමයි ඕක ඇඟට එන්නේ. ඒකින් හින්දා ඔය වගේ වෙලාවට පොඩ්ඩක් ඉවසීමෙන් මේ වැඩේ හරි ගිහිල්ලා තියෙන්නේ. ඒකයි මේ විදිහේ කම්මැලිකමක් ඇවිල්ලා තියෙන්නේ. මේකේ නිවන් රස තියනවාද කියන අදහසින් එළඹිලා බලන්න පුළුවන්. එහෙම කෙනෙක්ට තේරෙනවා මෙන්න මේක පිටිපස්සේ තමයි නියම රංගනේ තියෙන්නේ. සැපේ දුකේ නෙමෙයි. සැප කියලා කිව්වොත් ඒක පිටිපස්සේ දුක තියෙනවා. දුක කිව්වොත් සැප තියෙනවා. ওই දෙකේ වෙනසක් නැහැ. සැපයි දුකයි එක කාසිය දෙපැත්ත. එතකොට එකක් හොයාගෙන ගියාට අනිත් එක ඉබේම හම්බ වෙනවා. ඒකනේ ඔය සල්ලිකාරකට වෙන්නේ. හොයාගෙන යනවා. එකයි හොයන්නේ. හොඳ කෑල්ල විතරයි හොයන්නේ. අන්තිමට බලනකොට ඒත් එක ඇම්නිලා දෙවෙනි එකත් ඇරිලා. අර පමණටත් වැඩි ආවද කියලා ප්‍රශ්නයක් එනවා අන්තිමට. ඉච්චරට හම්බෙලා තියෙනවා. ඒකින්ද ඔය දෙකෙන් මිදුන තැන තමයි නියම විවේකී තියෙන්නේ. නමුත් ඒක බාර ගන්න අපේ හිත කැමති නැහැ. ඒක පිළිගන්න අපේ හිත කැමති නැහැ. එන්නේ පිළිගැනීම, ඒ බාර ගැනීම කරන්න. එතකොට ඔන්න ඔය කම්මැලිකම තුල නිවන් රස දැනෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සක්මනට ඉතා කැමැත්තෙමි. දැන් එය નિરાයාසයෙන් සිදුවේ. කිසිදු වෙහෙසක් නැත. මා එහා මෙහා යනවා පමණි. නමුත් දින 2-3ක සිට සක්මනේදී මට දැඩි නිදිමතක් ඇතිවේ. එසේ වන්නේ ඇයිදයි පහදා දෙන්න. නිදිමත දැනුණද මගේ කාලය අවසන් වන තුරුම සක්මන කරන්නෙමි. පර්යංකය. අද දින පර්යංකයේ සිටින විට පිටතින් පැමිණි ශබ්දයක් නිසා සංසාර බිය දැනුනි. මටත් මෙහෙම වෙන්න පුළුවන්. මාත් තව මේ තත්වයෙන් මිදිලා නෑ නේද කියලා හිතෙනවා. සමගම මට දරා ගන්න බැරි හිස රදයක් ඇති වුණා. බෙල්ලේ සිට නළලට පිච්චෙනවා වැනි වේදනාවක් දැනෙන්නට විය. විටක එය මුළු හිසම තද කරයි. ඉන්නම බැරි තැන මන් ඇවිත් නිදාගත්තා. ටික වේලාවකින් අවදි වුවද වේදනාවද එලෙසමයි. අමාරුවෙන් නැගිටලා ඇඳේ වාඩි වෙලා වේදනාව බලන්න පටන් ගත්තා. වැඩි වෙනවා අඩු වෙනවා තවත් බලාගෙන හිටියා. විනාඩි 20කට පමණ පසු වගේ පෙනුණා නලියනවා වගේ යමක් ඔළුව පුරාම කූඹි යනවා වගේ දැනීමක් ඇති වුණා. තාමත් යම් දෙයක් වේදනාවක් හිසේ පවතී. නමුත් හඳුනා ගැනීමට අපහසුය. මොකක්ද කියලා මුලින් තරම් වේදනාවක් නැහැ. නමුත් පෙර තිබූ හැහැල්ලුව නැහැ. මේ භාවනාව නිසා ඇති වූ තත්වයක්ද පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට අර නිදිමත කතාව කලින් එකත් එක්කම සම්බන්ධ වෙලා එනවා. ඒක කලින් එක අහපු හින්දා ඒකට එච්චර අවධානයක් අපි නොදීමු. නමුත් අර වේදනාවක් වගේ දෙයක් ඉදිරිපත් වෙලා එනවා. ලෝකයක්මක් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ওই නොයිකුත් වගේ පරිච්ඡේද මාරු වෙනවා. එතකොට ඕනනම් ගෙදර යන්න හේතුවක් කරගන්නත් පුළුවන් ඒක. නමුත් කාගෙන ඉඳියොත් අන්න පොඩක් දරාගෙන ඉඳියොත් ওই වෙහෙස හරහා තමයි ගමන තියෙන්නේ. ওই අනසුර හරහා තමයි ගමන තියෙන්නේ. එතකොට මේ ආලෝකයේ දිහාවට යනවද යම්කිසි අන්ධකාරයේ දිහාවට යනවද කියලා ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඒ අපි සාමාන්‍ය කියන්නේ අර මැරුණ කට්ටියටත් කියන්නේ නිකන් ආලෝකයේ දිහාවට යන්න. එතකොට හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලානේ. නමුත් මෙතන යන්නේ ඇත්තටම අනතුරක් සහිත දිහාවකට, නොදන්න දිහාවකට. මුලින් ආලෝකයක් වගේ පෙනුනත් ටික ඔය වගේ අමුතු විකෘති එනවා. දැන් දවල් අර පොඩි වැඩක් කරා. එතකොට ඒ ළමයා කියනවා මේක මේ කාරට ගන්නකොට හරි ටිකක් දුර යනකොට තමයිලු මේ අමාරුව තේරෙන්නේ. කාරට ගන්නකොට ගත්ත වෙලාවේ නම් ඇත්තටම පුළුවන් කියලා හිතෙනවලු. මීටර් 50ක් 100ක් යනකොට ඔන්න තේරෙනවලු මේ කාරට දීලා තියෙන්නේ මොන කුණු කන්දරක්ද කියලා. මේක මේ ගත්තට මේක අරන් යන්න බෑනේ කියලා. ඉතින් ඕක තමයි වැඩේ. ඒ වගේ ටිකක් නිකන් පුළුවන් නේද කියලා එකක් කරේ තියනවා. ඉතින් කරේ තිබ්බට පස්සේ ටික දුරක් යනකොට ඇත්තටම අමාරුවක් එනවා. අමාරුව දරාගෙන යන මිනිහා වැඩේ ගොඩ යනවා. දමල ගහලා යන මිනිහා ඉතින් ගෙදර යනවා. ඉතින් ඔය දෙක තමයි තියෙන්නේ. ඉතින් අපි කරන්නේ අර බර උස්සන්න පුළුවන් මිනිස්සෙක් නැතුව නිකන් බර උස්සන්න බැරි කවදාවත් මුකුත් උස්සපු නැති වගේ එකක් අරගෙන ඔය වගේ එකක් කරේ තියලා මේක ෆොටෝ ගන්න දීලා දෙන්න කියලා කියනවා. ඉතින් මොනවා බැන යනවද දන්නේ නැහැ.
නමුත් ඉතින් අර ටිකක් කරලා යනකොට වැඩේ තේරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේක මේ ඇත්තට කම්ෆර්ට් සෝන් එකෙන් පොඩ්ඩක් එළියට පයින්න ඕනේ. ඒක ඉතින් වෙහෙස සහගතයි. අපිත් මෙහෙම ඉතින් හිටියද පොඩ්ඩක් ඉතින් හිටව අමාරුවක් වෙනවා. ඉතින් පොඩ්ඩක් කුටියට ගිහිල්ලා තෙල් ටිකක් ගාගෙන පවදාට ආවව ඉතින් පුම්බගෙන එනවා අද දෙන්නම් වැඩේ කියලා. ඈ මෙදා පොටේ දෙනවා බැටේ කියලා පවදාට දැස් වෙලා එනවා. ඉතින් ඕක තමයි ස්වභාවය. ඉතින් ඕක කාගෙන ගියොත් හරි. ගෙදර ගියොත් ඉතින් අර පරණ පුරුදු ගමන තමයි. දෙකෙන් කවකද තෝරන්නේ කියලා අපි බලමු. සාමාන්‍ය මේ දවස් 10ක මේ වගේ ගෙදර යන කාලේ නේ මේ සාමාන්‍ය 2-3 දිනක් කාලේ හරි හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මුළු පර්යංකය පුරාම හුස්ම ප්‍රකට නොවේ. ඊටමත් සූක්ෂමව අරමුණු කළොත් පමණක් ඊතා සියුම් අයුරින් හුස්ම ගන්නා හෙළන බව අරමුණු වේ. හිස පැද්දෙන විට හුස්ම දෙසම බලා සිටිනවාද නැත්නම් දිගින් දිගටම හිස පැද්දීම මෙනෙහි කරනවාද යන්නත් හිස පාත් වී තිබෙන විට එම ස්වરૂපය මෙනෙහි කරනවාද නොයසේනම් ඒ මොහොතේ හුස්ම මෙනෙහි කරනවාද යන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව. අද දින සක්මන් මළුවේදී ලනුපැදුරේදී මිනිත්තු 40ක් පමණ සක්මන් කිරීමෙන් පසු මාහට සක්මනේ වේගය පාලනය කරගත නොහැකි ලෙසින් ඊතා වේගයෙන් සක්මන් මළුවේ කෙළවරට ඇදී යයි. වේගය පාලනය කරන්න හැදුවද එය ඊතා අපහසු විය. මා දිවෙන වාසයේ වේගයකින් ඇදී යයි. මා ඊට ඉඩදී දිගටම සක්මන් කළ යුතුයද? ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිර්වාණ සුව අත්වේ. හොඳයි. එතකොට දෙකේම නිකන් එක වගේ ප්‍රශ්නයක් නේ අහන්නේ. සක්මන පරයන්ක සිදුවීම් දෙකක් විස්තර කරාට එක වගේ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මම අහනවා මේකෙදී ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? ඒකත් එක්ක ඉන්න. අපි හිතමු පැද්දීම ප්‍රමුඛ වෙනවා නම් ඒකත් එක්ක ඉන්න පුළුවන්. හුස්ම ප්‍රමුඛ වෙනවා නම් ඒකත් එක්ක ඉන්න පුළුවන්. ඊළඟට ඇවිදිනකොටත් සාමාන්‍ය වේගයක් ප්‍රමුඛ වෙලා එනවා නම් ඒක ඉදිරිපත් වෙන දෙන්නේ. ඒතර ඒකත් එක්ක යන්න. ඉදිරිපත් වෙන එක්කෙනා එක්ක යන ගමන හරි පහසුයි. ඒකත් මේ කය දැනෙන දැනීමක්, කයෙන් එන වේගයක්. ඒතර ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඒක අතියලා වෙන එකක් හොයාගෙන යන්න ගියොත් අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකින්ද නැවත නැවත සක්මන් කරලා බලන්න මේ වේගේ දිගටම පවතින දෙයක්ද. මේ වේගෙට එළඹිලා ඉන්නකොට මට මේ විදිහට සිහිය පවත්වාගෙන යන ඒ ස්වභාවික ක්‍රියාවලියට ඉඩ දීලා ඉන්න පුළුවන්ද? ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොටත් බලන්න පැද්දීමක් තියෙනවා, හුස්මක් තියෙනවා, හුස්මක් තියෙනවා, පැද්දීමක් තියෙනවා. ඔය දෙක අතර හෝමාරුවක් තමයි තියෙන්නේ. එක්කෙනෙක් ප්‍රමුඛ වෙලා එනවා එක වෙලාවකට, තව වෙලාවකට අනිත් කෙනා ප්‍රමුඛ වෙලා එනවා. ඒ ක්‍රියාවලියක ඉඳලා බැලුවොත් ওই ප්‍රශ්නේ නැවත නැවත අත්දැකීම තුලින්ම විසඳ ගන්න පුළුවන්. මම මේ කිව්වට එහෙම අවධානයක් තියෙන්නේ නැහැ. ඒ වෙනුවට හුස්මද මාරු වෙනවා සමහර වෙලාවට හුස්ම ප්‍රමුඛ වෙලා එනවා. සමහර වෙලාවට අර පැද්දෙන එක ප්‍රමුඛ වෙලා එනවා. එතකොට වේදිකාවේ නළුව මාරු වෙනවා. නළුවා ප්‍රධාන නළුවා තමයි අවධානය ඉල්ලන්නේ. එතකොට අන්න එයා වඳුනගෙන යත් එක්ක ඉන්න පුළුවන්. එතකොට තේරෙනවා ඔන්න එක්කෙනෙක් බහැලා ගිහිල්ලා තව කෙනෙක් වේදිකාවට නගිනවා. ඔන්න විදිය හොමාරුවක් තියෙනවා. නළුව මාරු වුණාට නරබන්නෝ සැලෙන්න ඕනේ නැහනේ. නරබන්න නාට්‍යය බලන්න පුළුවන්. එහෙම නැත්නම් අන්න බහැලා යන එක අපස්සෙන් යන්න වෙනවනේ නැගිටලා. ඒ වෙනකොට ඉඳලා බලන්න අන්න එකෙක් මාරු වෙනවා. ඊළඟ කොටසට එනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා එයාගේ රංගන ඉදිරිපත් කරනවා. ඔහොම ගමනක් තියෙනවා. ඒ ගමනට ඉඩ දෙන්න, ඒ ස්වභාවික ගමනට ඉඩ දෙන්න කියලා කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ අත්දැකීමකි. අද දින වැලිමළුවේ සක්මන ආරම්භ කර සුළු වේලාවකින්ම කය පැද්දෙමින් සක්මන් තීරුවේ එහාට මෙහාට ගමන් කරන බව නිරීක්ෂණය විය. කරන කෙනෙක් නැත. ක්‍රියාවක් පමණක් බව වැටහුණි. මෙසේ බොහෝ වේලාවක් ගතවන්නට ඇත. නුපුරුදු හඬක් කනට ඇසුණි. හිත ඒ ඔස්සේ යන බව හැඟුණි. කෘමි සතෙකුගේ හඬක් විය හැකි බව සිතුණි. කුඩා විදුලි වදින යන්ත්‍රයකින් නිකුත්වන හඬක් මෙන් විය. එම හඬ ඔස්සේ තවදුරටත් යෑම වළක්වා ගැනීම සඳහා ඒද කනට ඇසුණු ශබ්දයක් පමණක් බව සිතා පුරුදු සැහැල්ලු සක්මනට සිත යොමු කළෙමි. ආයාස කර උනි. තරමක් සාර්ථක විය. තව ටික වේලාවකින් නැවතද එම හඬම ඇසුණි. පෙර උපක්‍රමයේම පාවිච්චි කළෙමි. පෙර අවස්ථාවට වඩා ඉක්මනින් සිතේ හඹා යෑම නවත්තා ගත හැකි විය. එපමණයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. හොඳයි. ඒ රැහැයියා කියලා කියන්නේ ඔකට වෙන්න පුළුවන්. විතර අපේ ගෙවල් පැත්තේ ඉඳලා ඉන්දියා කියලා අපි හිතාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඔරිජිනල් රැහැය ඉන්නේ මෙහෙ තමයි. ඈ ඒ ඉඳලා තියෙන නිකන් පළඟැටි ඔබ කියමු.
මේ අර ඩ්‍රිල් එකකින් නිකන් කන විදිනවා වගේ හවසට 4:00 වගේ වෙනකොට පටන් ගන්නවා. එක ගහක එක්කෙනෙක් පටන් ගත්තොත් ඊට පස්සේ තව ගහක තව එක්කෙනෙක්, තව ගහක තව එක්කෙනෙක් ඔන්නෝම තන කොමාරු වෙවි යනවා. දැන් මේ ළඟ පාත එක කෑ ගන්න ගත්තොත් මේ සාකච්ඡාව කරන්න බෑ. එපමණකට අර කාම්බරේ හාරනවා වගේ සද්දයක් එනවා. එතකොට මේ රැහැයියකුත් අපිට කාමඩහනක් තමයි ඇත්තටම දෙන්නේ. ඉතින් මේ සද්දේ තියෙන වෙලාවට මොකද්ද කරන්න පුළුවන් වැඩි? සමහරව දමල ගහලා යන්න නැගිටලා. මේක කරන්න බෑ මුත් එක්ක කියලා. එහෙම නැත්නම් රැහැයියෝ නැති කැල හදන්න කතා කරනවා. රැහැයියෝ ටික හොයලා පොඩ්ඩක් අපි අයින් කරලා ඒගොල්ලොම කැලේ ටිකක් ඈතට ගිහිල්ලා දාමු. එතකොට මේ වැඩේ කරගන්න පහසුයි කියලා ලෝකෙ මට්ටම් කරන ව්‍යාපෘති එන්නත් පුළුවන්. නමුත් ඔන්න ඔය බණක් තමයි කියන්නේ, කමඨහනක් තමයි දෙන්නේ. මේ වෙලාවේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද? අන ඩ්‍රිල් එකකින් කන හාරනවා වගේ යම් කිසි ක්‍රියාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර ඒකෙන් පලා යන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ඒකත් එක්ක ඉඳලා යමු ටික වෙලාවකින් නතර වෙනවා. නතර වුණාට පස්සේ මොකද? නතර වුණාට පස්සේ ආපහු හුස්ම අවධානයට හසු වෙන්න පුළුවන්. ඔන්න ඔය බාර ගැනීම කරන්නේ නැත්නම් අපි හැම වෙලේම රැහැයියෝ අයින් කරන්න, රැහැයියෝ නැති කැලවල් හදන්න, ඔය වගේ ව්‍යාපෘති තමයි එන්න පුළුවන්. ඒක නිසා ඔය බණක් තමයි කියන්නේ. ඔය කමටහනක් තමයි දීලා තියෙන්නේ. ඒ වෙලාවට බලන්න මේ රැහැයියාගේ කමටහන මට තේරෙනවද? එහෙම නැත්නම් මම මේක තේරුම් ගන්න තරම් ශක්තියක් නැද්ද කියන පරීක්ෂාව තමයි උතන තියෙන්නේ. ඊට පස්සේ ඒ තේරුම් ගත්තොත් ඒක හරහා ගියොත් ටික වෙලාවකින් තේරෙනවා රැහැයියා නැතුව යනවා. නැවතත් අර ස්වභාවික ක්‍රියාවලියට එන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය උරගා බලන්න කියලා තමයි කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ, ආස්වාස හා ප්‍රස්වාස දෙස ඊටා හොඳින් බැලිමි. මට දැනුනේ එම ක්‍රියාවලිය තරමක් සෙමින් සිදුවන බවය. තව උනන්දුවෙන් බලන කල ප්‍රාශ්වාසයට වැඩි කාලයකුත් ආශ්වාසයට කෙටි කාලයකුත් ගතවන බව දැනුනි. වැඩි කාලයක් එම తත්වය නිරීක්ෂණය කළ නොහැක. සිත වෙනස් සිතුවිල්ලකටපත් වේ. එහෙත් එසැනින් එය මට වැටහේ. නැවත පෙර තැනට සිතපත් වේ. ඒ අතර ශරීරයේ වේදනා ඇතිවේ. මුලින් ඒ වේදනා දැඩි වූද දැන් මම ඒ වායේ සිත රඳවා නොගතිමි. වේදනාව දෙස උපේක්ෂාවෙන් බැලීමට හැකිය. සමහර අවස්ථාවලදී ආලෝකයක් මතුවී ක්ෂණිකව එය නොපෙනී යයි. මම ඒ දෙස සිත යොමු නොකරමි. මගේ සතිමත් බව රඳවා ගන්නට පහසු උපදේශයක් ඔබ වහන්සේගෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේ සිතන පතන බෝධිය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. හොඳයි, ඒකෙදි දැන් කාලා දෙක අතර වෙනසක් දකින්නවා. ඇතුල් වෙන පිට වෙන ඒ දැනීම් දෙක අතර කාලේ පරතරයක් දකින්නවා. එතකොට මේ නිරීක්ෂණය හොඳයි. ඉතින් මම අර පරණ බෝලයක්ම දානවා අර මුල්ම එක්කෙනාට දාපු බෝලේ. මොකද්ද මෙන්න මේ දෙක මේ විදිහට කාලේ ගත වෙන කාල දෙක ඒ ආකාරයෙන්ම තියෙනවද නැත්නම් වෙනස් වීමකට ලක් වෙනවද කියලා නිරීක්ෂණය කරන්න. ඒතර අපි හිතමු හුස්ම ගන්න ගත වෙන කාලේ පිට වෙන ගත වෙන කාලේ අතර යම්කිසි වෙනසක් නිරීක්ෂණය වෙලා තියෙනවා. එතකොට මේ නිරීක්ෂණය කරලා බලන්න මේ කී ආකාරයටම තියනවාද විනාඩි 30 40 යනකොට මේ විදිහටම තියනවාද නැත්නම් මේක වෙනස් වෙනවාද කියන නිරීක්ෂණය කරන්න. එහෙම බැලුවේ නැත්නම් ඇත්තටම තියනවා කියලා කෙනෙක් කියනවා. නමුත් මේක වෙනස් වෙනවද මේ විදිහටම තියනවාද මේ කාලේ දිගටම එක ආකාරයෙන්ම තියනවාද ගත වෙන කියලා බැලුවොත් අන්න මේ තැනත්තා වෙනම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට ඒක තමයි සතිමත් බව තව දියුණු කරගන්න තියෙන උපදේශ. මොකද්ද බලන්න මේ කාලේ ඇතුල් වෙන පිට වෙන හුස්ම අතර මේ තියෙන කාලේ පරියන්කේ වාඩි වෙලා ඉන්නකොට පරිවර්තනයකට ලක් වෙනවද? විනාඩි 30 40ක් යනකොට මේ විදිහට ටික ටික වෙනස් වෙමින් යනවද නැත්නම් එකම ආකාරයෙන් තියනවද කියන නිරීක්ෂණය කරන්න කියලා කරලා ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඊයේ දින ඔබ වහන්සේගේ අනුශාසනාව පරිදි දෛනික වැඩ කටයුතු පිළිබඳව සතිය පැවැත්වීම පිළිබඳව අද දින මගේ පර්යංක හා සක්මන් වාර්තාවේ අවසන ඉදිරිපත් කළ බව නමස්කාර පූර්වකව දන්වා සිටිමි. සක්මන් භාවනාව. දෙපා ඉදිරියට යෑම, තැබීම, එසවීම යන්ත්‍රයක් මෙනි. විලුඹ සහ පයෙහි අනෙක් තැන්වල වැලි පොළවේහි දැනෙන ස්පර්ශය විවිධාකාරය. පයෙහි කොටස්ද චලනයන් සඳහා යොදන පීඩණය තෙරපෙන ආකාරයේද වහා ඇතිව පැවතී නැති වී යන්නේ ඊටමත් වේගයෙනි. විවිධාකාරව එසැනින් කිසිවක් නැත, හිස් බවකි. පාය පොළවේහි ගැටෙන විට සංවේදනා ඇතිවෙන අයුරුත් ගැටීමක් නැති එසවි ඇති පයෙහි හිස් සැහැල්ලු බවත් නොකඩවා අත්දැක්කෙමි.
කයෙහි ඇති වී නිරුද්ධ වන සංවේදනා ගැනද දැනුවත්ය. කොපමණ කාලයක් අකණ්ඩව එක දිගට වේගය අඩු වැඩි කරන්නේ කුමන ඉරියව්වේ පවත්වමින්ද සක්මන කළත් සියල්ල අවසන සිදුවන නිරුද්ධිය පමණක් ප්‍රකටව පෙනීම සිදුවේ. පර්යංකය දැඩි ප්‍රබෝධයකින් හා අදිෂ්ඨාණයෙන් පර්යංකෙහි වාඩි වුනිමි. ආස්වාස ප්‍රස්වාස රැල්ල මුළුල්ලම කෙරෙහි දැනුවත් විය. එය සංසිඳන ආකාරය දුටිමි. ඇති වූ හිස් බව දෙස බොහෝ වේලාවක් බලා සිටියෙමි. නැවත ප්‍රකටවන හුස්ම රැල්ල නැවත සංසිඳිනි. මහා නිහඬතාවයකි. මුළු ශරීරයේ පුරාම කුහුඹුවන් දුවනු මෙන් විය. ඔළුව පුරා නලියන බවක් මෙන්ම අල්පෙනෙත්ති එළියට එන්නාක් මෙන් විය. ඇහි බැම මැද මෙන්ම නලල තද වුනි. දැස් මඩේ එබු ජිල් බෝල මෙන් තද විය. ඇස් හිරවි වේදනාවක් මෙන් දැනුනි. හිස් මුදුනේ නලියන්නට ඌ අතර ඉදිකටු එළියට පනින්නාක් මෙන් විය. දෙපා හිරිවැටි තිබුණි. ශරීරය පුරා වේගෙන් ඇතිව නැතිව යන සංවේදනා පමණක් වුනි. ඇලීම් ගැටීම් නැත. එකම මොහොතේ සිදුවන සියල්ල ගැන දැනුවත්ය. නොතේරෙන ගතියක් විහිදී යන බව දැනුනි. පර්වතයක් පෙරලෙනට තරම් ජවයක් විය. හුස්ම රැල්ලෙහි හිදැස අවකාශයට එක් විය. ප්‍රබෝධමත් විය. ඉරියව් මාරු කරන ලද සතිය තීව්‍රය. පැමිණි විවිධ රූප රාමු සම්බන්ධයක් නැති නම් ගම් පුද්ගලයන් සිද්ධි පාවී යන්නට ඉඩ හැරියෙමි. ලියන්නට නොතේරෙන අත්දැකීම් විය. පැය දෙකකට ආසන්න වේලාවක් ගත වෙනු කොහෙත්ම නොදැනුනි. දැස් හල විටද සියල්ල නිරුද්ධිය දැනුනි. දෛනික කටයුතු කෙරෙහි සතිය පැවැත්වීම. නිස්සරණ වනයේ වැඩසටහන් වලට මීට පෙර සහභාගී වී ඇත. සක්මන හෝ පර්යංක දිනපතා වෙනම පුහුණු නොකලද දෛනික කටයුතු වලදී සතිය පෙරටු කොටගෙන කටයුතු කිරීමෙන් විස්තර කළ නොහැකි තරම් අත්දැකීම් ලබා ඇත. උදෑසන අවදි වී තබන පළමු පියවරේ පටන් නින්දට යනතෙක් කෙරෙන විවිධ කටයුතු සඳහා සතිමත් අවදිමත් සෑම විටම කිරීමට උත්සාහ වෙමි. මුහුණ ස්වාමීන් වහන්සේ මේක 1 2 කියලා තියෙන්නේ. දෙවෙනි එක මුහුණ සේදීමේදී බුරුසුෙහි තද ස්වභාවය, කෙඳිවල සුමට බව, දන්තාලේපවල ඇලෙන බව මෙන්ම බුරුසුව එහෙ මෙහෙ යන අයුරුද පිරිසිදු කිරීමට පෙර සහ පසු මුවට දැනෙන දේ සංසිඳෙන අයුරුද නිරීක්ෂණය කරමි. 3. සෑම විටම කරන්නට යන වැඩ කටයුත්ත ගැනද සැලසුම් කරන ආකාරය, ඉන්න ඉරියව්ව, Taman සිටින තැන, වරහන් ඇතුලේ කුස්සිය, සාලය ගැන හොඳින් දැනුවත්ය. එකම මොහොතේ තමා අවට සිදුවන දේ ගැන දැනුවත් වීම වැඩ කටයුතු වලට ඉතා පහසු මෙන්ම එකවර වැඩ කීපයක් පහසුවෙන් ඉක්මනට කිරීමේ පහසුව ලදමි. එන සිටිවිලි දෙස බලා සිටීම නිසා ඇලීම් ගැටීම් බොහෝ දුරට අඩු කර ගැනීමට හැකි වුණි. 4. යුම් පියුම් කටයුතු වලදී එම උපකරණවල ස්පර්ශ කරන විට දැනෙන සංවේදනාද, එළවලු ආදී අමුද්‍රව්‍යවල අතට දැනෙන තද මුදු ගති, පවතින වර්ණ, ඒට ඇති කැමැත්ත අකමැත්ත, පිසීම සඳහා පවත්වන ඉරියව්ව මෙන්ම වහවහ එය වෙනස් වන ආකාරය, පිසීමෙන් අනතුරුව එහි වර්ණය, සුවඳ, පෙනුම වෙනස් වන ආකාරය දකිමි. එහි විපරිණාමය මෙන්ම ඇස, කන, නාසය, දිව, ශරීරය, මන තුලින් ගන්නා අරමුණු දෙස හොඳින් බලා සිටීම තුලින් එයට ඇලීම ගැටීමට ඇති අවස්ථා අහිමි කරන අයුරුද අත්දැක්කෙමි. 5. ආහාර ගැනීමද එහි ටෙක්ස්චර් එකද එකම මොහොතකින් එකම රසයට පෙරලි කෙල සමග මිශ්‍ර වී පිළිකුල් ස්වභාවයට පත්වන අයුරුද අත්දැක්කෙමි. ෂණයෙන් නිරුද්ධ වන රසය ගැන
සතිමත්ය. 6. දරුණු රෝගී තත්වයක් තිබුණද විවිධාකාර වැඩ කටයුතු නියැලෙන්නේ ඊටමත් සතිමත්වය. දැනෙන කායික වේදනා උදාසීනකම මගේ නොකොට කෙටි වේලාවක් තුල ආතතියකින් තොරව විශාල වැඩ කොටසක් ප්‍රබෝධයෙන් නිම කිරීමට සතිය ආයුධයක් වී ඇත. සෑම කාර්යයකදීම ක්ෂණයක් පාසාම සියල්ල නිරුද්ධ වී යන අයුරු දැකීමට පුරුදුව ඇත. හිස් බව අත්දකිමි. එන සිතවිලි දෙස බලා යන්නට හරිමි. දරුණු වේදනා මෙන්ම අභියෝගවලට සතිය අවියකි. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් මෙතන මේ විදිහට එදිනදා ජීවිතයේ මේ වටිනාකම අඳුරගත්තොත් අපිට තියෙන ගොඩක් ප්‍රශ්න විසඳලා යන්න පුළුවන්. වෙලාව නැහැ කියන ප්‍රශ්න, මේ වටේ දෙන්න බෑ කියන ප්‍රශ්න, මට වැඩ රාජකාරි වැඩි කියන ප්‍රශ්න, සෑහෙන ප්‍රමාණයකට පිළිතුරක් උතර තියෙනවා. එතකොට මොකද්ද මේ ජීවිතේම භාවනාවක් කියන අදහස ඇත්තටම අරගන්න පුළුවන්. මොකද්ද එතකොට භාවනාව? තමුන් යෙදෙන වැඩේට අවධානයක් දීලා වැඩ කටයුතු කරනවා. එහෙම නැත්නම් භාවනා කරන්න ගියොත් අමාරුයි. අර මා ප්‍රාණ බයන්නනේ තියෙන්නේ. ඉතින් එතකොට අමාරුයි. ඒකින්ද බලන්න මේ දිනෙදා වැඩ කටයුතු කරන ගමන් මේ වැඩ කටයුතු වල යෙදෙන්න පුළුවන්ද? ඒ සඳහා පොඩි සහයෝගයක් විදිහට තමයි අපි අර සක්මන පරයන්කය කරන්නේ. එතකොට අර දිනෙදා ජීවිතේ ඒ ඝර්ෂණයට මුහුණ දෙන්න එකපාරට අමාරුයි. නමුත් උත්සාහය අතාරින්නේ නැහැ. නැවත වැඩ කටයුතු කරනවා. නැවත උත්සාහ කරනවා. අර ඇවිදලා වාඩි වෙලා ඉඳලා පුරුදු කරන Java අරකට අරගෙන යනවා. ඒතකොට ජිම් එකකට ගිහිල්ලා ව්‍යායාම කරනවා වගේ තමයි මේ ඇවිදීම වාඩි වීම. මේ අවශ්‍ය ව්‍යායාම ටික කරනවා. ඒ අවශ්‍ය මසල්ස් ටික දියුණු කරනවා. මොකක් සඳහාද? අර පිටියට බැහිම සඳහා. නැත්නම් ඉතින් හැමදාම ජිම් එකේනේ. පිටියට බැහැලා ඉතින් අර තරගේ දුවන්න අවශ්‍ය දෙයක තමයි මේ පුහුණු කරන්නේ. ඒතකොට නැවත පුහුණු කරනවා. නැවත පිටියට බහිනවා. ওই විදිහේ ගමනක් තියෙනවා. ඒතර එදිනෙදා ජීවිතේ මේ විදිහට අඳුරගත්තොත් හරි පහසුවක් එයාට එනවා. මේ කියන වැඩේ මට කරන්න පුළුවන්. කොච්චර වැඩ රාජකාරී තුනත් කරන්න පුළුවන්. කරන වැඩේ අවධානය දීලා බලනවා. ඔය අදහස හරියට ගන්නවා නම් එච්චරයි. ඒතර සඳහන් වෙන්නේ අර කතාවකේම හාමුදුරුවෝ 30ක් නවත්තගෙන උපස්ථාන කරනවා. මේ කුසියම්ම කෙනෙක්. ඉතින් අහනවා දැන් මේ හරිය සීරියස් නේ හාමුදුරුවන්ගේ භාවනාව. ඉතින් අහනවා මේ මොකද්ද මේ ඔබ වහන්සේලා මොකද්ද කරන්නේ අපිටත් කියලා දෙන්නකෝ කියලා. එතකොට කියනවා ඉතින් අර ඔන්න ඒ කමටහන තමයි ලැබෙන්නේ. වැඩක් යෙදෙන වැඩේ සිහියෙන් කරන්න කියලා. එතකොට ඉතින් අර පොල් ගාන ගමන් එළවලු කපන ගමන් අර මේ වැඩේ යෙදිලා ඉන්නවා. මේ වැඩේ ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අර හාමුදුරුවෝ ටික පැත්තක අන්තිමට කුස්සියම්ම නිවන් ගිහිල්ලා නේ. ඒක නෙවෙන්නේ. ඒක තමයි වැඩේ. ඉතින් ඒ අර්ථය ගත්තනම් හරි. එතකොට ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. තියෙන ඔය ප්‍රශ්න ගැටළු අතරේ මොන ලෙඩ රෝග ආවත් මේකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ පුහුණු කරන කෙනාට ලැබෙන අත්දැකීම් එකක්වත් නොයා යුතු දේවල් එන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ලෙඩක් දුකක් ආවත් ආයුතු එකක් තමයි එන්නේ. බැනුමක් ආවත් ආයුතු එකක් තමයි එන්නේ. මොකද මේ වැඩක යෙදලා ඉන්න හින්දා, මේ පුහුණුවට යොමු වෙලා ඉන්න හින්දා. එහෙම නැත්නම් යුද්ධෙට බහැලා ඉන්න හින්දා. එතකොට එකක්වත් නොයා යුතු දේවල් නැහැ. ලෙඩක් ආවොත් ආයුතුම ලෙඩක් තමයි. කෙනෙක්ගේ බැනුමක් ඇහුවොත් ඇසිය යුතුම බැනුමක් තමයි. ඒ හැම දෙයක්ම කමටහන්. එතකොට අර සූත්‍ර දේශනාවකක් තියෙනවා. මොකද්ද මේ ගෙවි කපන කැත්තක් අතරගත්ත ගව ඝාතකෙක් වගේ. අන්න මේ මසයි හමයි අතර තියෙන නහර වැල් ටික විතරක් කපලා වෙන් කරනවා කියලා. ඒතර එන්නේ විදිහේ ගෙරි කපන කැත්තක් අතේ තියාගෙන වගේ තමයි ඉන්නේ. හොඳ අවධානයෙන් ඉන්නේ මේ සටනේ තමයි. සටන වෙනස් කරන්න යන්නේ අත්දැකීම් වෙනස් කරන්නේ. ඒ වුණාට අන්න අර නහරවැල් ටික. මොනවද මේ නහරවැල් කියන්නේ? මෙන්න මේ සිහිය පිහිටවගෙන කටයුතු කිරීම තුළින් අර අපි වෙනදා එන ඝර්ෂණය එන්නේ නැහැ. වෙනදා ඔක අල්ලග බදාගෙන ඔක මැත්තට පැන ගන්නවානේ. ඒ වෙනුවට දුරස්ත භාවයක් පුරුදු කරනවා. බැන්නට බැනුම ඒ වචන විතරයි. ඊට පස්සේ මොන හරි ලෙඩක් දුකක් ආවත් මේ ඇඟේ නිකන් කිසි පීඩාවක් මතුවලා එනවා. නම් දාන්න ගියොත් ලොකු නම් දාන්න පුළුවන්. නමුත් තියෙන්නේ අර ධාතු ස්වභාවය. අන්න ඒ විදිහට සටනට බැසගත්ත කෙනෙක්. එතකොට මලත් ආයේ ඉතින් පාඩුවක් නැහැ. අර කොහෙද පිට පැත්තේ නැහැ වෙඩි සලකුණු. ඒ ස්වභාවයෙන් යන්. එතකොට හරි. එතකොට කී තේරෙනවා මේ ආපු දේ ඔක්කොම කමටහන්. එකක්වත් අසනීප නොආයුතු ඒවා නැහැ.
අත්දැකීම් නොයුතු ඒවා නැහැ. එනේන වෙහෙස සාදරව බාර ගන්නවා. ඒ වැඩේට කමටහනක් විදියට ඒ දේවල් බාර ගන්නවා. ඒ විදියට කරාම හරි. ඉතින් අමාරුයි ඔය කිව්වට නැවත උත්සාහ කරලා බලමු. ටිකෙන් ටික. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ ධර්මදේශනාවේදී සඳහන් කළ පරිදි අඟහරු ලෝකයක ජනාවාස හදන පසුබිමක සිටියා. එයින් තරමකට ගැලවී සිටින බව සතිමත් පර්යංකය සක්මන හා එදිනෙදා අත්දැකීම් වලින් දැන් ටිකක් තහවුරු වෙලා කටයුතු කරන්නේ. මගේ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ දින කීපයක් යටිහිත පැවසුවා මිය යන මොහොතට ඔය තියෙන ටිකත් ඇති කියලා. එහි අදහස මේ ආත්මය නිවන් දකින්නවා කියන එක නෙවෙයි. නිවැරදි දිශාවකට යොමුව තිබෙන බවයි. එයත් අනිත්‍ය වෙනවා. ධර්මයට අනුග්‍රහ කරමින් අකණ්ඩව සතිමත් වන යෝගියෙකි. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට අඟහරු ලෝකෙන් මෙහෙට ආපු එක ගැන අපි අගය කරනවා. ඒ වුණාට තව ටිකක් නැවත උත්සාහවත් වෙලා බලන්න ඇත්තට මම මේ ලෝකෙමද ඉන්නේ කියලා. ඒකට සලකුණු හොයාගන්න පුළුවන්. ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට දැනීම් නිරීක්ෂණය කරොත් නැවත අපි ග්‍රවුන්ඩ් වීමක් තමයි වෙන්නේ. නැත්තම් වෙන්නේ මොකද්ද? අර පොළවත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙලා යනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පොළවේ ලයිසන් නැතුව යනවා. ওই විදිහේ ප්‍රශ්නයක් තමයි එන්නේ. ඊට පස්සේ 아무තු ලෝකෙක තමයි කල් ගත කරන්නේ. ඒ වෙනුවට වර්තමානයේ මේ යථාර්ථයට මුහුණ දෙන්න, යථාර්ථයට එන්න. ඒක හොඳ සලකුණක්. ඇවිදිනකොට පාය බිම වැදිනවා කියවනම්, පායේ ගොරෝසු බව, වැලි කැට ඇනෙන බව දැනෙනවා කියවනම් අන්න ඒක තමයි. බොහොම පැහැදිලිව මේ වර්තමාන මොහොත, සරලව මේ වර්තමාන මොහොත. වාඩි වෙලා ඉන්නවනම් නාස්පුඩු වගේ හුස්ම වැටෙනවා කියවනම්, උණුසුමක් සිසිලසක් දැනෙනවා කියවනම් මෙන්න මේ වර්තමාන මොහොත. ඒකට තව අනුග්‍රහ කරන්න. මොකද දැන් අඟහරු ලෝකේ පුරුදුනේ තියෙන්නේ. ඒතකොට මේ එකපාරට ආවයි කියලා එහෙම එන්නේ නැහැ. ආවෝ ඒ තත්ත්වයට තමයි අදින්නේ. ඒතකොට නැවත මෙන්න මේ පොළවේ ඉන්නවා කියන විශ්වාසය දියුණු කරන්න ඕනේ. ඒ ශක්තිය දියුණු කරන්න ඕනේ. නැත්තම් ටික දවසකින් ආවෝ එහෙම ගියා කියලා අපිට දැනගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන ආරම්භ කළා. පාදයේ ලනුපැදුරේ වදින එසවෙන දැනීම මෙනෙහි කරමින් සක්මන දිගටම කරගෙන ගියා. සක්මන් පැය ඇතුළත සිතුවිලි 5ක් 6ක් හිතට ආවා. ඒවා එන දෙස බලා සිටියා. එසේ බලා සිටින විට ඒවා සිතෙන් ඉවත් වී ගියා. සමහර සිතුවිලි එන විටම සිතුවිල්ලක් එන්නට යන බව දැනගෙන විටම එම සිතුවිල්ල ශූන්‍ය වී නොපෙනී ගියා. මම නැවත පාදයේ වදින එසවන දැනීමට සිත යොමු කළා. එම දැනීම අතරතුර නැවත පාදයේ රිදෙන්නට පටන් ගත්තා. එහි වේදනාව ඇති තැනට හිත ගොස් ඒ හරහා ඒ විගසම නැවත පාදයේ දැනීමට සිත යොමු වුණා. සක්මන අතරතුර කම්මැලිකමක්වත් එපා වීමාවක්වත් සිදුවන්නේ නැහැ. බාහිර ශබ්ද සක්මනට බාධාවක් වෙන්නේ නැහැ. පර්යංක භාවනාව. සක්මනේ සතියෙන්ම පර්යංකයට වාඩි වුණා. ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ ලෙස මෙනෙහි කළා. උදරයේ පිම්බෙන හැකිලෙන ආකාරය දැනුණා. මුලින්ම හුස්ම ඉහළ පහළ දැමීම ආයාසයෙන් සිදු කළත් පසුව එය ශරීරයේ රිද්මයට සිදුවන බව දැනුණා. සිතවිලි සිතට ආවා. ඒ දෙස බලා සිටියා. එවිට ඒවා අතුරුදහන්ව ගියා. එවිටම මා ගැස්සී ගිය අතර නැවත හුස්ම ඉහළ පහළ යන ආකාරය දැනුණා. සිතවිලි මාහට බාධාවක් ඇති කලේ නැහැ. මම දිගටම හුස්මෙහි දැනීම සමග සිටියා. යම් අවස්ථාවක මා පැද්දෙන බවක් දැනුණා. නමුත් මා දිගටම හුස්මෙහි දැනීම සමග හිටියා. පර්යංකයේ සක්මනට අමතරව කරන සියලු කටයුතු මා සතිමත්ව කළා. දත් මදින විට බුරුසුව දත්වල වදින හැටි, නානකොට වතුර නිසා ඇතිවන සිසිල් බව, හිස පීරන විට පනාව වදින හැටි, නිදා ගන්නා විට ශරීරයේ ඇඳෙහි වැදෙන හැටි ආදී බොහෝ දැනීම් මා ඒ මොහොතවල වල සතිමත්ව සිටි බව මට මෙනෙහි කළා. කොමඩේ වතුර ප්ලෂ් කරන විට ඒවා වේගයෙන් අවුත් ක්‍රමෙන් ඒ හඬ බාලවන හැටි ශ්‍රවණය කළා. එමගින් පවා මා සතිමත්ව සිටින බව මට වැටහුණා.
මා කලින් ගත කළ ජීවිතයට වඩා සතිමත් බව පුරුදු පුහුණු කළ පසු ගෙවන ජීවිතය ඊටා සැහැල්ලු සැනසෙලිදායක නැවුම් ජීවිතයක් බව මට දැනෙනවා. මා නිවසේදී පවා සෑම කටයුත්තක්ම සිහියෙන් කරන්නට පුරුදු පුහුණු වී සිටි නිසා දැන් નિરાයාසයෙන්ම සෑම දෙයක්ම සිහියෙන් සතියෙන් කෙරෙන බව දැනෙනවා. ඒ වගේම මා කලින් ගත කළ ජීවිතය මට දැඩි ලෙස කේන්ති යන දුක දරාගත නොහැකි කෙනෙක්. නමුත් සතිය පුරුදු කිරීමෙන් පසු ඒ දේවල් වලින් මා වෙනදා මෙන් කැළඹීමට පත්වන්නේ නැහැ. මා ඉදිරියේ වන සෑම සිද්ධියක් දෙසම කැළඹීමකින් තොරව චිත්‍රපටයක් නරඹන වාසේ මා දැන් බලා සිටීමට පුරුදු වී සිටිනවා. එසේ බලා සිටින විට වෙනදා ගිනිගත් හිත යන් නිවීමකට පත්වන බවක් හැඟී යනවා. යම් අවස්ථාවක මා කැළඹීමකටපත් උනත් එයත් මා සිහියෙන් යුතුව දකිනවා. පින්වත් ස්වාමින් වහන්සේ මගේ ඉදිරි ජීවිතයේ ධර්මානුකූල උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. හොඳයි ඉතින් ඕක තමයි වැඩේ. ජීවිත පරිවර්තනයක් තමයි ඇත්තටම. ඒක ක්‍රමානුකූල වෙන දෙයක්. කවුරුවත් ආශිර්වාද කරලා ඔළුවට අත තියලා ලැබෙන දෙයක් නෙමෙයි. තමුන්ට යහපතක් ආරක්ෂාවක් කරගන්නවා. තමුන්ම අඳුර ගන්නවා. ඉතින් ඒ සඳහා කාලය වැය කරාට කවදාවත් පාඩුවක් එන්නේ නැහැ. නැත්තම් මැරිලා කොහේයිද දන්නේ නැහැ. ඒකනේ ගැටලුව තියෙන්නේ. මේ ඉන්න ජීවිතේ හොඳයි කියලා හිතලා ඉන්න පුළුවන් නම් හරි. නමුත් යන්නේ තන විශ්වාස නැහැ. දැන් ඔය කතා කරන සූත්‍රෙත් තියෙන්නේ ඕක තමයි. මේ බය පහක් තියෙනවා. කොහේ ඇයිද කියලා ෂුවර් නැහැ. එක බයක්. ඔය විදිහේ දේවල් තියෙනවා. එතකොට එන්නේ බය නිසාම තමයි කෙනෙක් යොමු වෙන්නේ. ඉතින් අපිට විතරක් නෙමෙයි දවස්වල මහානාම රජතුමාටත් ඒ වගේ බය ඇවිල්ලා තියෙනවා. ඒතර අනුරුද්ධ ඒ ස්වාමීන් වහන්සේගේ සහෝදරයා මහානාම රජතුමා තමයි පැවිදි වෙන්න ඉඳලා තියෙන්නේ. ඉතින් මෙහෙනම් මම පැවිදි වෙන්න ඔයා රජකම කරන්න ගියාම අනුරුද්ධ ඒ ගිහි කාලේ ඒ රජතුමා අහනවා එතකොට මොනවද දැන් රජකම් කරනවා කියලා කරන්න තියෙන්නේ කියලා. ඒකට කියනවා ලිස්ට් එකක් දෙනවා මෙන්න මේ ටික කෙරෙන්න ඕනේ දවස පුරාවට කියලා. ඊට පස්සේ කියනවා අම්මෝ මෙච්චර කරන්න බෑ එහෙනම් මම පැවිදි වෙන්න ඔයා රජකම් කරන්න කියලා. ඉතින් එහෙම බාරගත්ත රජකම අන්තිමට ඇවිල්ලා කියනවා මේ නගරේ කුලප්පෙච්ච ඇත්තු අස්සයෝ රත තමයි වැඩිපුර තියෙන්නේ. ඒතර මම මේ විදිහට බහැලා මේ පාරේ යනකොට රජෙක් වුණත් මට බයක් එනවා. මේකෙක් ඇවිල්ලා මාව යට කරගෙන යයිද දන්නේ නැහැ. මේ යට කරගෙන ගියොත් මේ වගේ මරණයකට ලක් වුණොත් මට මොන විදිහේ උපතක් ලැබෙයිද? මොන කොයි වගේ දිහාවකට යයිද කියන මේ බය තමයි අහන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියන මහානාම ඔබට ඔච්චර බය වෙන දෙයක් නැහැ. ඔබ මේක හොඳට පුරුදු කරපු කෙනෙක්. එතකොට ඔබේ හිත අන්න ඉහළට යන ස්වභාවය ඇති. මේ කය පොළොට වැටෙද්දී හිත ඉහළට යනවා. ඒ ස්වභාවය තමයි පුරුදු කරලා තියෙන්නේ. දැන් ඔයාලට ඇලිලා ගැටිලා වැඩ කටයුතු කරනකොට මොකද වෙන්නේ? කය බිමට වැටෙනකොට හිත යනවා ඊට වැඩි පහළට. ඊට වැඩි බරයි හිත. කයට වැඩි බරයි. එතකොට අන්න ඒකේ අනිත් පැත්ත ඔය කියන්නේ. කය බර නම් කය පොළොට වැටෙනවා නම් අන්න හිත ඉහළට යන ස්වභාවය. අර ගිනි පුළඟුවක් ගිනි ගොඩකින් ඉහළට නැගලා අහසට ගමන් කරන උපමාව තමයි දෙන්නේ. ඒතර ඒ වගේ හිතක් හදන්න ඕනේ ටික ටික එකපාරට එන්නේ නැහැ. හදනකොට කියනවා ඉහළට නැගිලා යන්නත් පුළුවන්, නිවිලා යන්නත් පුළුවන් නේද? දෙකම වෙන්න පුළුවන්. බලමු කෝක වෙයිද දන්නේ. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට ලිඛිතව ලැබිච්ච ප්‍රශ්න එපමණයි. ඊමේල් එකෙත් ප්‍රශ්න නැහැ. Zoom එකේ තියෙනවා.